නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, බෞද්ධ රූපවාහිනිය තුලින් නවමු වැඩසටහන් පෙළක් විදියට ආරම්භ වන විවරණ වැඩසටහන තුලින් අපි ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබේ වන්දනීය ආචාර ධර්ම සමග බැඳිච්ච ඔබේ ජීවිතයට ඊටාම වැදගත් වන ඔබ නිතර මුමුණන ඔබ සජ්ජායනා කරන ඔබේ ගාථා පාඨයන් තුල තියෙන දාර්ශනික හරය විවරණ තුලින් අපි විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ විවරණය ඔබේ ජීවිතය විවරණය කරගන්න උදව් වේවි කියලා අපි කල්පනා කරනවා. ඇත්තටම මේ වගේ වැඩසටහනක උපකාරය කුමක්ද? එදිනෙදා ගතවන ජීවිතය තුලදී අපි අත්දකින දෙයක් තමයි මේ ගතවන ජීවිතය තුළ මිනිස්සු සජ්ජායනාවේ අර්ථය ඉතා හොඳින් තේරුම් අරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා සජ්ජායනාව කියන්නේ නිවන් මාර්ගයට දොරටුවක් බව. ඒ කියන්නේ විමුක්තායතන සූත්‍රයේදී විමුක්තිය උදාවන අවස්ථාවන් පිළිබඳ ධර්මයේ පැහැදිලි කරද්දී මතු කරන එක්තරා වැදගත් දෙයක් තමයි සජ්ජායනාව තුලද විමුක්තිය අවබෝධ වෙන බව. දැන් ධර්ම දේශනාව විමුක්තායතනයක්, ධර්ම ශ්‍රවණයේ විමුක්තායතනයක්, ඊට පස්සේ ධර්ම මනසිකාරයේ විමුක්තායතනයක්, භාවනාව විමුක්තායතනයක්. ඒ වගේම බුදුදහම ඊටා කරුණාවෙන් අපට යෝජනා කරනවා සජ්ජායනාව විමුක්තායතනයක් විදියට. ඒ කියන්නේ සජ්ජායනා කිරීම තුල ශ්‍රාවකයෙකුට නිවනට Tamange හිතපත් කරගන්න පුළුවන් කියන කාරණේ. එහෙමනම් මේ සජ්ජායනාව තුල නිවනට හිතපත් කරගන්නවා නම් සජ්ජායනා කරන එක කොහොමද නිවනට උපකාර වෙන විදියට අපි සජ්ජායනා කරන්නේ? අන්න එතනදී අපි පාවිච්චි කරන, අපි පරිහරණය කරන අතීතයේ ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා විසින් ගොඩනගපු ගාථා සජ්ජායනා තුල කොහොමද නිවන කුළුගැන්විලා තියෙන්නේ කියන කාරණේ මතු වුණොත් අපට පුළුවන් බුද්ධ වන්දනාව තුලදීම උනත් අපේ කෙලෙස් නිරුද්ධ කරගන්න. අන්න ඒකට උපකාරයයි විවරණ තුලින් අපි සිද්ධ කරන්නේ. මේ විවරණය මුළු මහත් ලෝක ජනතාවටම නිවන් පිණිසම උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇතුවයි අපි වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ නිසා ඔබ මේ විවරණයේ කේන්ද්‍රගත ඉලක්කය තේරුම් ගන්න. මේ පමණ කාලයක් ඔබ පරිහරණය කරපු ගාථාවල් අස්සේ ඊටාම ලස්සනට නිවන සැඟවිලා තියෙනවා. නමුත් අවාසනාවකට අද වෙනකොට ඒ ගාථා සජ්ජායනාවන් තුල නිර්වාණය සම්බන්ධ පණිවිඩය ප්‍රබලව මතුවලා නැහැ. ඒ නිසාම වන්දනාව තුල නිර්වාණගාමී අවබෝධයක්, නිවන පිණිස උපකාර වන අනුග්‍රහයක් අපට හදාගන්න බැරි වෙලා තියෙනවා. බෞද්ධ රූපවාහිනිය තුලින් විවරණය කරන්නේ ඔබේ නිර්වාණගාමී විවරණයයි. මේ විවරණය මුළු මහත් ලෝක ජනතාවටම තමන් සජ්ජායනා කරමින් හිටපු මේ ගාථාවන් තුල සැඟවී තිබෙන නිවීමේ කේන්ද්‍රගත පණිවිඩය මතු කර ගැනීම පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨානය ඔබ බලවත් ලෙස හිතේ තියාගන්න. ඒ නිසා විවරණය ඔබේ ජීවිතය විවෘත කරાવી. ඔබ තුල නිර්වාණගාමී මාර්ගය විවෘත කරાવી. නිවන් පිණිස උපකාර වන ශ්‍රාවකයෙකුට ධර්මමය අනුග්‍රහය හදලා දෙවි. ඒ නිසා විවරණය ඔබේ ජීවිතයේ විවර කර ගැනීමට, විදර්ශනාව පාදක කරගෙන අවබෝධය කරා කිට්ටු වෙන්නට තමන් විසින් සජ්ජායනා කරන ගාථාවන්ම
තමන් විසින් උවමනාවෙන් කැපවීමෙන් සජ්ජායනා කරන ගාථා පාඨයන් තුලම නිවන මතු කර ගැනීම පිණිස නිවීම මතු කර ගැනීම පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් මෙච්චර කාලයක් අපි පාවිච්චි කරපු ගාථා පාඨයන් ඒ කියන්නේ අපේ තොල් අග මුමුණමින් සමහර විට අපට ඊටාම පසුතැවීමක් ඇති වෙන වෙලාවක එකපාරම අපේ මුවඟට නැගෙන ගාථාවන් වල අර්ථය තේරුම් නොගෙන සජ්ජායනා කිරීම කියන්නේ පුද්ගලයා නිවෙන්න උදව් වෙන අවස්ථාවක් නෙමෙයි. දැන් පුද්ගලයාගේ නිවීම සාක්ෂාත් කරගන්න සජ්ජායනාව උදව් වෙනවා නම් ඒ සජ්ජායනාව කෙබඳු සජ්ජායනයක් විය යුතුද? දැන් විමුක්තායතන සූත්‍රයේදී සජ්ජායනාව නිවනට උදව් වෙන තැනක් විදියට පෙන්වද්දී පින්වත්නි අපි මේ සජ්ජායනා කරන ගාථාවල් හැටියට. එතකොට මේ ගාථා සියල්ලම පාහේ බොහෝමයක් පසුකාලීන ධර්මදර විනේදර බහුශ්‍රුත ස්වාමින් වහන්සේලා විසින් ගොතපු ගාථාවන්. හැබැයි මේ ගාථා තුල නිවන සැඟවී ඇති ආකාරයට විමුක්තිය සැඟවී ඇති ආකාරයටයි බුද්ධ කාලයේ සිටම ධර්මදර විනේදර ස්වාමින් වහන්සේලා විසින් මේ කටයුතු කරගෙන ආවේ. එහෙමනම් අද අපි පරිස්සමින් උත්සාහ කරන්නේ විවරණ තුලින් ඒ මූලික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ ඉලක්කය වෙච්ච නිවීම කොහොමද මතු කරගන්නේ කියන කාරණේ කෙරෙහි අපේ අවධානය යොමු කරගන්නටයි. අද විවරණයේ පළමු වැඩසටහන. මේ වැඩසටහන් පෙළ සමග භාවනාවක් වගේ සමවදින්න කියලායි ඔබට ආරාධනා කරන්නේ. අද මේ පළමු විවරණයේ තුලින් අපි ඔබට මතක් කරන්නේ නමස්කාර පාඨය තුල කොහොමද නිවන සම්බන්ධ කතාව සැඟවිලා තියෙන්නේ කියන එකයි. දැන් නමස්කාර පාඨය කියනකොට පුංචි දරුවෙක්ගේ හිට උගත් නූගත් සෑම කෙනෙක්ම පාහේ දන්න බෞද්ධ අය විතරක් නෙමෙයි අන්‍යාගමික සම්භවයක් තියෙන කෙනෙක් පවා දන්න දෙයක් තමයි නමස්කාර පාඨය කියලා කියන්නේ. ඇත්තටම නමස්කාර පාඨය කොහොමද විවරණය කරගන්නේ නිවනට උදව් වෙන විදියට කියන කාරණය තවමත් ලෝකේ මතුවෙලා නැති නිසා බෞද්ධ රූපවාහිනිය කරන්නේ ඔබට විශාල උදව්වක් අද. මේ විවරණය විසින් ඔබට කරන්නේ විශාල අනුග්‍රහයක්. මොකද ඔබ අනාදිමත් කාලයක් තිස්සේ භාවිතා කරපු නමස්කාර පාඨය තුල යථාර්ථවාදී රිද්මය අඳුනගන්න බැරුව හිටිය ඔබට ඒ යථාර්ථවාදී රිද්මය පැත්තට ඔබ විවෘත කරන්න ධර්මයේ උත්සාහවත් වෙනවා. ඒ නිසා මේ ධර්මමය උත්සාහය ඊටාම වැදගත් අවස්ථාවක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම පිණිස ගොඩනැගුණු මේ පාඨය තුල බුදුරජාණන් වහන්සේ විසින් ගොඩනගපු පාඨයක් නෙමෙයි. දැන් මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය කවදද ගොඩ නැගුණේ? කොහොමද ගොඩ නැගුණේ? මේකස්සේ තියෙන නිවන සම්බන්ධ අතිශය සුන්දර කතාව මොකද්ද? ඇත්තටම නමස්කාර පාඨයේ සජ්ජායනා කරන කෙනෙකුට දක්ෂ ශ්‍රාවකෙක් නම් එතනින්ම නිවනටපත් වෙන්න පුළුවන්. අපි ගොඩාක් දාර්ශනික කතාන්දර හොය හිටියට නිවන සම්බන්ධ දාර්ශනික කතාව නිර්වාණගාමී පණිවිඩය නමස්කාර පාඨය තුලද සැඟවී ඇති බව අපි පරිස්සමින් මතක තබා ගත යුතුයි. එනිසා මේ නමස්කාරයේ පිළිබඳ නිර්වාණගාමී පණිවිඩයත් අර්ථ විග්‍රහයත් අපේ ජීවිතයට ඊටාම වැදගත් දෙයක් සිද්ධ කරනවා. ඇත්තටම නමෝ කියන පාඨය තේරුම නමස්කාර වේවා කියන එකයි. තස්ස කියන්නේ ඒ කියන එකයි. භගවතෝ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන එකයි. අරහතෝ කියන්නේ අරහත් කියන එකයි. සම්මා කියන්නේ සම්‍යක් කියන එකයි. සම්බුද්දස්ස කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන එකයි. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන පාඨය ඇස්සේ කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද විවරණය කරගන්න තියෙන්නේ? මේ පාඨය ඇස්සේ විවරණය කර ගන්නවා කියලා කුමක්ද විවරණය කරගන්න තියෙන්නේ කියලා. හැබැයි ඔබ මතක තියාගන්න විවරණයේ වැඩසටහන්ම 10ක 15ක කතා කරන්න තරම් නමස්කාර පාඨය ඇස්සේ සැඟවිච්ච නිර්වාණගාමී පණිවිඩයක් තියෙනවා කියන එක. මේක ඉතා සාහිත්‍යමය කාරණා කීපයක් තියෙනවා.
ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කරගන්න එක මුලින්ම වැදගත්. ඇත්තටම මේ নমස්කාර පාඨය සජ්ජායනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. සාතාගිර ඇතුළු ඔවුන්ගේ සමාගමට බුදුරජාණන් වහන්සේ සමීපයෙන් යන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණු මුල් අවදී බෝධි මණ්ඩලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට සාතාගිරට මෙතනින් යනකොට සාතාගිරට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඉහළ අවකාශයෙන් සාතාගිර හේමවත ඇතුළු පිරිසට යන්න බැරි වෙනවා. ඒ නිසා පළවෙනි වතාවට සාතාගිර ඇතුළු සමාගම විසින් පැහැදිලි කරපු පාඨය තමයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ. සාතාගිර ඇතුළු සමාගමට සම්පූර්ණයෙන්ම මේ වාක්‍ය ගොඩනගන්න විශාල කාලයක් යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් নমස්කාර කළ පළවෙනි වචනය තමයි නමෝ කියලා කියන්නේ. සාතාගිර විසින් තමයි නමෝ කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ. බුදුරජාණන් වහන්සේට මුලින්ම වන්දනා කරපු වචනේ තමයි නමෝ කියලා කියන්නේ. ඒ වෙලාවේ රාහු කියන අසුරින්දයා විසින් තමයි තස්ස කියන වචනේ පාවිච්චි කරන්නේ. ඇත්තටම තස්ස කියන වචනේ තේරුම තමයි සංසාරික සත්වයා මෝක්ෂයට පමුණුවනවා කියන කාරණේ. සංසාරික සත්වයා මෝක්ෂයට පමුණුවනවා කියන කාරණේ පදනම් කරගෙන තමයි නමෝ තස්ස වෙන්නේ. තස්ස කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සාතාගිර විසින්. රාහු අසුරින්දයා විසින්. ඊළඟට සතරවරම් දෙවිවරු අතර එකහෙලා මතුණු වචනයක් තමයි භගවතෝ කියන වචනය. භගවතෝ කියලා කියන්නේ භගවතෝ කියන අර්ථයට දෙන්න පුළුවන් ගොඩක් අදහස් තියෙනවා. හැබැයි පොදු අදහසක් ගත්තොත් සංසාරයේ චක්‍රය සිඳලා දැම්මා කියන අදහසයි. එතකොට සංසාර චක්‍රයේ සිඳලා දැම්මා ස්වයන්බුත් ඥාණයෙන්. ස්වයන්බුත් ඥාණයෙන් සංසාර චක්‍රයේ සිඳලුවා කියන අදහසින් සතරවරම් රජදරුවන් තමයි භගවතෝ කියලා එක හඬින් මේ විශ්වයේ පුරාම විහිදී යන විදියට මේ වචනය හඬ නගා ප්‍රකාශ කරන්නේ. සක්‍රදේවේන්ද්‍රයා විසින් අරහතෝ කියන වචනේ ප්‍රකාශ කළා කියලා බෞද්ධ සාහිත්‍යය කියනවා. සහම්පති බ්‍රහ්මයා විසින් සම්මා සම්බුද්දස්ස කියන වචනේ මතක් කළා කියලා කියනවා. මෙන්න මේ විදියට බලනකොට 8 දෙනෙක් විසින් ප්‍රකාශ කරපු බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා දෙවියන් බඹුන්ගේ භාවිතය ප්‍රකාශනය තමයි අපි හැමදාමත් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ. දෙව් බඹුන්ගේ ප්‍රබල වාක්‍යයක් වෙච්ච මේ නමෝ තස්ස කියන පාඨය සජ්ජායනා කරනකොට ප්‍රබලව දෙවියන්ගේ ආකර්ෂණය පවා ඇති වෙන්න හේතුවක්. ඒකට හේතුව තමයි දෙවිවරු විසින් පවා සජ්ජායනා කළ පළමු වතාවට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අකුරු 18කින් පද 5කින් මතු කරපු මේ වාක්‍ය ඊතා ප්‍රබල වාක්‍යයක්. ඊතා ප්‍රබල වාක්‍යයක්. 8 දෙනෙක් විසින් මතු කරපු මේ වාක්‍ය ASCII නිර්වාණගාමී ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සැඟවිලා තියෙනවා. ඒ වගේම විදර්ශනා ඥාන සහිතව පටිච්ච සමුප්පාදයේ සහිත චතුරාර්ය සත්‍ය පිළිබඳව නිර්වාණගාමී කතාන්දරයත් ඊතා ගැඹුරින් පැහැදිලි වෙච්ච අවස්ථාවක්. ඒ නිසා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නිර්වාණය සම්බන්ධ කේන්ද්‍රගත අවබෝධය කරා යන්න කැමති කෙනෙකුට විශාල උපකාරයක් මේ තුලින් හදාගන්න පුළුවන්. ඇත්තටම නමෝ තස්ස පාඨයේ ASCII ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැඟවිලා තියෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මේ වාක්‍ය අකුරු 18කින් පද 5කින් හැදිච්ච මේ වාක්‍ය මිත්‍යා දෘෂ්ටික ආචාර ධර්ම වලටත් දැන් පාවිච්චි කරනවා. ඒක මම කියන්නේ නමෝ තස්ස පාඨයේ අවභාවිතාවක් හැටියටයි. හැබැයි දැන් নমස්කාරය කියන එක වඩාත් ප්‍රබල වෙන්නේ දැන් අද විවරණේ පළමු වැඩසටහනින් নমස්කාර පාඨය ගැන විවරණය කරන්නේ නිර්වාණගාමී ශ්‍රාවකයෙකුට උපකාරාර්ථයෙන් කියලා ඔබ දන්නවා. හැබැයි නිර්වාණගාමී ශ්‍රාවකයෙකුට උපකාරාර්ථයෙන් හැදිච්ච මේ নমස්කාර පාඨය තුල
ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තියෙනවා කියලා සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. පින්වත්නි මේ පාඩේ කියනකොට සම්මා දිට්ඨිය එතන තියෙනවා. මොකක්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියන කාරණේ ඇස්සේ පින්වත්නි ඔබ දන්නවා ඇති දසවස්තුක සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒකේ තමයි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන එක, ධර්මයේ විශ්වාස කරන එක, සංඝයා විශ්වාස කරන එක, ඒ වගේම පින්වත්නි ඒ වගේම ආර්ය මහා සංඝරත්නය විශ්වාස කරන එක, එතනින් එහාට ගියාට පස්සේ මෙලෝ විශ්වාස කරන එක, පරලෝ විශ්වාස කරන එක, ඕපපාතිකව සත්තු විශ්වාස කරන එක, කර්මයේ කර්ම ඵලයේ විශ්වාස කරන එක. එතකොට මේ ඔක්කොම අයිති වෙන්නේ සම්මා දිට්ඨියට. දැන් නමස්කාර පාඨය කියන එක ඇස්සේ දැන් අපි තේරුම තෝරගත්තනේ. ඒ තේරුමත් එක්කම නමස්කාර පාඨය ඇස්සේ පින්වත්නි සම්මා දිට්ඨිය නැති මිනිස්සෙකුට මේක කරන්න බෑ. එහෙනම් එතන සම්මා දිට්ඨිය සම්පූර්ණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයේ වේවා කියන එක ඇස්සේ සම්මා දිට්ඨිය තියෙනවා. පින්වත්නි මේ පාඨයේ සජ්ජායනාව තුළ සම්මා සංකල්පයක් තියෙනවා. එතන කාම සංකල්පනා නැහැ. ඒ කියන්නේ ව්‍යාපාද සංකල්පනා නැහැ. හිංසා සංකල්පනා නැහැ. ව්‍යාපාද සංකල්පයක් තියෙන කෙනෙකුට පවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට ඒ ව්‍යාපාදේ යට යනවා. පටිඝ සම්පයුක්ත හිතක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සිහි කරනකොට එයාගේ පටිඝය බැහැර වෙලා යනවා. එහෙනම් එතන සම්මා සංකල්පයක් තියෙනවා. මේ පාඨයේ Tamanගේ වචනය තුලින් භාවිතා කරනකොට සම්මා වාචාවක් තියෙනවා. මේ පාඨයේ බොරුව නැහැ, කේලම නැහැ, හිස් වචන නැහැ, පරුස වචන නැහැ, සම්මා වාචාවක් තියෙනවා. ඒ වගේම පින්වත්නි මෙතන සම්මා සතියක් තියෙනවා. බොහෝම හිත එකඟ කරගෙන යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා කියන මේ නමස්කාර පාඨය කියනකොට එතන සම්මා සතියක් තියෙනවා. සිහි එළඹගත් ශ්‍රාවකයෙකුට තමයි මේ බඳු විදියට භාග්‍යවතුන් වහන්සේ සිහියට නගාගෙන සජ්ජායනා කරන්න පුළුවන් වෙන්නේ. සම්මා සමාධියක් තියෙනවා. මොකද්ද සම්මා සමාධිය කියන්නේ? සම්මා සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟතාවයයි. ඔබ හොඳට බලන්න චූල වේදල්ල සූත්‍රයේ සම්මා සමාධිය කියන එක තෝරන්නේ කුසල් සිතේ එකඟතාවයක් ඇද්ද? එයයි සම්මා සමාධිය කියලා. දැන් මේ විදියට අපි සජ්ජායනා කරනකොට කුසල් සිතේ එකඟතාවයක් තියෙනවා. මේ විදියට බලනකොට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ අංග 6ක් නමස්කාර පාඨය තුල වැඩිලා තියෙනවා. අපි කවුරුත් හිතන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගන්න ශ්‍රාවකයෙකුට උපකාරයක් තියෙනවා කියලා. අපි හිතන්නේ සජ්ජායනාව අපිට අවශ්‍ය නැහැ. කෙනෙක් කියන්න පුළුවන් අපි භාවනාව විතරයි කරන්නේ. අපිට සජ්ජායනාවක් ඕනේ නැහැ. අපි අපේ ජීවිතේ අපි අභිධර්මී විතරයි ඉගෙන ගන්න. අපිට සජ්ජායනාවක් ඕනේ නැහැ කියලා කියන කෙනෙකුට පින්වත්නි මේ නමස්කාර පාඨයේ ඇතුලේ සැඟවී ඇති නිර්වාණයේ සම්බන්ධ පණිවිඩය පරිස්සමෙන් මතු කරගන්න අද විවරණේ පළමු විවරණය ඔබට උදව් කරાવી. ඒත් එක්කම මේ නමස්කාර පාඨයේ ඇස්සේ තියෙන නිවන් මඟ ගැන අපි අවධානයකින් මේක සජ්ජායනා කළොත් පින්වත්නි ඒක තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. දැන් පිරිතත් සජ්ජායනා කළත් පිරිතේ අර්ථය දන්නේ නැත්නම් ඒ අර්ථය දන්නේ නැති තැනක පින්වත්නි ඒක නිවනට උදව් වෙන්නේ නැහැ. ඒක Tamanට යහපත පිණිස උදව් වෙන්නේ නැහැ. දැන් බොජ්ජංග පිරිත සජ්ජායනා කරනකොට එයා නිකම්ම සජ්ජායනාවක් කරලා ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා නම් එයාට ආශිර්වාදේ ලැබෙන්නේ නැහැ. වචනයක් ගානේ ඊටා පැහැදිලි ලෙස පිරිසිදු ලෙස නිර්මල බුද්ධ වචනේ පිළිබඳ ගැඹුරු අදහසකින් අපිට සජ්ජායනා කරන්න පුළුවන්කමක් තිබ්බොත් ඒ සජ්ජායනාව තුළ මහ පුදුම උපකාරයක් හැදෙනවා. දැන් මම ඔබට කියන්නම් ඊළඟට නමස්කාර පාඨය සජ්ජායනා කරන ශ්‍රාවකයෙකුගේ හිත නිවනටපත් කරගන්නේ කොහොමද කියලා. පින්වත්නි රාහු අසුරින්දයාත් සාතාගිර ඇතුළු සමාගමත් කියපු මේ පාඨය ඇස්සේ මේක ඉතා ප්‍රබල පාඨයක් බව ඔබට පැහැදිලි. දැන් රාහු අසුරින්දයාත් සාතාගිර දිව්‍ය පුත්‍රයාත් මේ දෙදෙනා එකතු වෙලා ඇත්තට මේ අය යක්ෂ සේනාවක් විදියට සැලකුවාට මේ අය හරිම ආනුභාව සම්පන්න පිරිසක්.
සතර සතුන් මෝක්ෂය කරා පැමිණෙව්වා කියන අදහසත් කුළු ගැන්වෙන විදියට නම් බුදුරජාණන් වහන්සේට උන් වන්දනා කරන්න එතන නිවන ගැන කතාවක් තියෙනවා. සංසාරික සත්වයාට මුණ ගැහිච්ච අතිශය සුන්දර චමත්කාර ජනක පාඨය තමයි නිර්වාණය සම්බන්ධ කතාව. ඊට පස්සේ සතරවරම් දෙවිවරු විසින් භගවතෝ කියලා කිව්වා කියලා අපි මුලින් කිව්වා. ඒ කියන්නේ සංසාර චක්‍රයේ සිඳ දැම්මා කියන එක. සංසාර චක්‍රයේ සිඳ දැම්මා කියන එක ඇස්සේ පටිච්ච සමුප්පාදේ තියෙනවා. දැන් බලන්න සතරවරම් රජවරු විසින් භගවතු කියන වාක්‍ය ඇස්සේ පටිච්ච සමුප්පාදේ තියෙනවා කියලා අපි කවදාවත් හිතන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ සැඟවිලා තියෙන බව අපි සලකන්නේ නැහැ. සංසාර චක්‍රයේ සිඳින්න බෑ පින්වත්නි පටිච්ච සමුප්පාදයේ දන්නේ නැතුව. පුද්ගලයෙකුට හැරිලා බලලා කොහොමද සංසාර චක්‍රයේ සිඳින්නේ කියන කාරණේට විකල්පය හොයනකොට පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අදහසක් ගන්න වෙනවා. එහෙනම් භගවතෝ කියන පාඨයේ ගැඹුරෙන් හොයනකොට යාට හේතුන් නිසා ඇතිවෙන ඵල ධර්මත් හේතු නිරුද්ධ වීමෙන් ඵලයේ නිරුද්ධ වී යන බවත් පිළිබඳ සාංශාරික චක්‍රය ගැන අදහසකුත් ගන්න පුළුවන්. සක්‍රදේවේන්ද්‍රයා විසින් අරහතෝ කියන පාඨය අස්සේ සම්පූර්ණයෙන්ම අවබෝධය කරා ගිය තථාගතයන් වහන්සේ තුල ඇතිවෙච්ච අරහත් ගුණේ මතු වෙනකොට එයාට විදර්ශනා ඥාන පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අරහං කියලා කියන්නේ ඇහින් රූප බලලා ඒ රූප කෙරෙහි නොඇලුණුසේක නොගැටුණුසේක මුලා නොවුණුසේක ආසාව දුරු කළසේක කියන ස්වභාවය ඇස්සේ ඇහෙන් දකින රූපයේ කෙරෙහි නොඇලී නොගැටි මුලා නොවි ආසාව දුරු කරමින් ඉන්න අදහසින් තමයි පුද්ගලයා විසින් විදර්ශනා ඥාන දියුණු කළ යුතු වන්නේ. එතකොට විදර්ශනා ඥාන පිළිබඳවත් මේ ඇස්සේ සැඟවිලා තියෙනවා. මොකද අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලක්කොතෝ ආදි වශයෙන් පුද්ගලයා විදර්ශනා කරන්නේ සංසාරික චක්‍රයේ සිඳලා සම්පූර්ණයෙන්ම බුදුදහමේ ප්‍රමුඛ ඉලක්කේ කරා යන්නටයි. එහෙමනම් සක්‍රදේවේන්ද්‍රයා විසින් අරහතෝ කියන පාඨය අස්සේ අරහත් කියන ස්වභාවයට අදාළ ආවේනික ලක්ෂණ අස්සේ විදර්ශනා ඥානයට අදාළ උපකාරයේ ගොඩනගා ගන්න පුළුවන්. සම්මා සම්බුද්දස්ස කියන සහම්පති මහා බ්‍රහ්මයා විසින් කරපු වාක්‍ය තුල පැහැදිලි කරපු විවරණය තුල සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පින්වත්නි දුක පිළිබඳවත් සමුදය පිළිබඳවත් නිරෝධය පිළිබඳවත් මාර්ගය පිළිබඳවත් ස්වයන්බුත් ඥාණයෙන් තථාගතයන් වහන්සේ අවබෝධ කළා කියන දාර්ශනික අදහසයි සම්මා සම්බුද්ධ කියන එක ඇස්සේ තියෙන්නේ. ඒතකොට චතුරාරි සත්‍ය පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. විදර්ශනා ඥානයේ චතුරාරි සත්‍ය පටිච්ච සමුප්පාදේ වන්නු මූලික ධර්ම තුල ගොඩනැගෙන ශ්‍රාවකයෙකුට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨයේ විවරණය කරගත්තොත් මේ පාඨය දිගහැරලා බලන්න පුළුවන් වුණොත් ඒ දිගහැරීම තුල මම කියන්නේ ශ්‍රාවකයා නිවන කරාම පැමිණෙන විදිහේ ගැඹුරු විවරණයක් හොයන්න පුළුවන්. ඔබ අද විවරණයේ තුලින් නමස්කාරයේ යථාර්ථයේ දැනගත යුත්තේ ඇයි? ඔබෙත් මගේත් ඉලක්කේ විමුක්තිය වන නිසා. විමුක්තිය සම්බන්ධ නමස්කාර පාඨයේ ඇතුලේ සැඟවී ඇති මේ දාර්ශනික හරය Tamanගේ හිතේ කොනක තියාගෙන අද ඉඳලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න පටන් ගන්න. මේ විවරණය Tamanගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල තබාගෙන බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ඉලක්කය පිළිබඳ තේරුම් අරගෙන ඒත් එක්කම මේ පාඨය තුල අපේ ආධ්‍යාත්මික දියුණුව පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි යුතුයම බවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ශ්‍රාවකෙක්ගේ ආර්යංග 6ක්ම නමස්කාර පාඨය තුල වැඩෙන බවත් සිහි තබාගෙන භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන් වුණොත් වෙනදට වඩා ගැඹුරු අදහසකින් නමස්කාර පාඨය තුල නිවෙන්න ඔබට පුළුවන්. ඒ නිසා අද පළමු විවරණය තුලින් ඔබට නමස්කාරය පිළිබඳව අර්ථ විග්‍රහයත් දාර්ශනික කතාවත් ඒ වගේම නිවන සම්බන්ධ ඊටා ගැඹුරු පණිවිඩයත් අන්තර්ගත කරමින් අපි දේශනා කළේ. අද මේ විවරණය ඔබ හැම දිනාගේම ජීවිතය විවරණය කරගන්නට ජීවිතයේ දිහා නැවත හැරිලා බලන්නට ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට සැබෑවටම ආදර ගෞරවයෙන් වන්දනා කරද්දී අර්ථ සහිතව වන්දනා කරන්නට උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් අපි විවරණය හමාර කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, අද විවරණ වැඩසටහනේ පළමු දායකත්වයේ විදියට
ඔරුවල අතුරුගිරිය පදිංචි රූපා විතාන මහත්මිය ඇතුළු පින්වතුන් දායකත්වයේ දරනවා. ඒ හැම දිනාටම මෙලෝ පරලෝ ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. නිවන් පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කරනවා. රූපා විතාන මහත්මියගේ මියගිය දෙමව්පියන්ටත් සහෝදරයන් දෙදෙනාටත් උපසේන ලියනගේ මහතාගේ මියගිය දෙමව්පියන් සහ සහෝදරයන් දෙදෙනාටත් ඒ වගේම චන්ද්‍රා රත්නායක මහත්මිය රත්නායක මහතා ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිසම හේතු වේවා මියගිය ඥාතීන්ගේ භවය සුවපත් වේවා. රූපා විතාන මහත්මිය ප්‍රදාන දරුමුණුබුරන් ඇතුළු හැම දෙනාටම නිදුක් භව නිරෝගී භාවය සුවපත් භාවය සැලසේවා. ඒත් සමගම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන පින්වත් නම කියන්න අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් උතුම් අවබෝධයේ පිණිසම මේ උතුම් කුසල් බලවත් වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් විවරණය හමාර කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.